උපාර්ශික සබත්තා ශක්තිමත් කිරීම තුළ රටක් විදිහට බලාපොරොත්තු වෙන ජාතික අභිලාෂයන් සාර්ථක කර ගැනීම තමයි රටක විදේශ ප්‍රතිපත්තියේ තියෙන මූලික ලක්ෂණය. මේ 70 වසර තුල ශ්‍රී ලංකාව ජපානයේ සමග ද්විපාර්ශ්වික සබත්තා තුලින් ශක්තිමත් කරගත්ත රාජ්‍යතාන්ත්‍රික සබත්තාවල ප්‍රතිලාභ ගැන මම ඔබතුමාගෙන් සාකච්ඡා කරන්න කැමැති. රජයන් විදිහට අපේ රටේ අපි මේ විදේශ ප්‍රතිපත්තිය තුල තුලනාත්මකව කළමනාකරණය කර ගැනීමෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබත්තාවේ කොහොමද අපේ පුරවැසියා දක්වා සමාජ සංවර්ධනයක් වෙනුවෙන් යොදාගත්තේ කියලා. මම කෙටි අදහසක් පළ කරන්න කැමති. ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතා සහ ආර්ථික සමාජ සංස්කෘතික සබඳතා කොහොමද ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට ප්‍රයෝජනවත් වෙන්නේ කියන පාර්ශවයෙන් ලංකාව සහ ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 4කට පසු 1952 දී. දැන් මේ ගත වූ කාලය තුල ජපානය එක් අවධියකදී අපේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර තාක්ෂණික උදව් සපයන පළමු රාජ්‍ය අංක 1 රාජ්‍ය ලෙස පැවතියා දීර්ඝ කාලයක්. දැන් ගරු ඇමතුමා කී පරිදි ඒ ජපානයේ මිත්‍රත්වයේ සංකේත අපේ ඇස් ඉදිරිපිට දකින්නට පුළුවන්. තව බොහොම කෙටි දුරක් පිහිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මහරගම ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, දැන් ලංකාවේ මේ භෞමික රූපවාහිනී සේවා, ටෙරස්ට්‍රියල් ටෙලිවිෂන් ඩිජිටලයිසේෂන් කිරීමේ ව්‍යාපෘතිය මේ ආදි වශයෙන් සංවර්ධන උදව් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ පසුබිමේ සිට කොහොමද අපට මේ රාජ්‍ය සමග පවතින සබඳතා වැදගත් වෙන්නේ? අපි ඒ සඳහා මම හිතනවා මුලින්ම ජපානය පිළිබඳව කවුරුත් දන්නව නමුත් කෙටියෙන් හඳුනා ගනිමු. ජපානය ආසියාතික රාජ්‍යයක්. එය ආසියාවේ සුසු රාජ්‍යයෙන් අතීතයේදී රාජ පාලනයක් යටතේ පැවතියේ. නමුත් ජපානය කිසි විටක යටත් විජිතයක් බවට පත් වුණේ නැහැ. මෙය මම විශ්වාස කරනවා අප තේරුම් ගත යුතුයි රටකට ස්වාධීනව නැගී සිටීමේදී පරාදීන නොවී සිටීම කොයිතරම් වැදගත්ද කියන එකට ජපානයේ දිදුලන ආදර්ශයක් ලෙස. ජපානයේ කිසිදාක යටත් විජිතයක් බවට පත් නොවීම නිසාම ජපානය පාලනය කළ රජවරු මේ මෑත ඉතිහාස නෙමෙයි සියවස් කිහිපයකට පෙර කල්පනා කළා මානව සමාජයේ වැඩවසම් ක්‍රමයෙන් ධනේශ්වර ක්‍රමයට පිවිසීමෙන් පසු බටහිර යුරෝපීය රාජ්‍යයන් අත්කරගත් ප්‍රගතිය හා සමාන ප්‍රගතියක් සහිත දියුණු රාජ්‍යයක් බවට පත්විය යුතුයි. මේ අදහස එනවා තොකුගාවා රාජවංශය ජපානය පාලනය කළ සමයේදී ඉන්පසු මෙයිජි රාජවංශය ජපානය පාලනය කළ සමයේදී මේක ඉදිරියට යනවා. ඒ අවදිවලදී ගොඩනැගූ පදනම තමයි 1945 අගෝස්තු මාසයේ දෙවැනි ලෝක යුද්ධයේ අවසන් වෙමින් තිබියදී ජපානයට සිදු වූ දරුණුතම ප්‍රහාරය. ඒ දරුණුතම කියලා මම හඳුන්වන්නේ ඒ තමයි ලෝක ඉතිහාසයේ මුල්වරට න්‍යෂ්ටිකාවියකින් රටකට පහර දුන් අවස්ථාව නාගසාකි සහ හිරෝෂිමා. ඒ දැවැන්ත විනාශයේ සුන්බුන් මතින් නැගී සිටින්නට ජපානය සමත් වුණේ අර මුල් යුගයේ සකස් කළ අඩිතාලම නිසා. මේක අපට ආදර්ශයට ගත හැකි කාරණයක් විදිහටයි මම දකින්නේ. එසේ නැගී සිටි ජපානය 1990 වන විට ලෝකයේ අංක 2 ආර්ථිකය බවට පත් වෙනවා. හර්ෂා අද නම් නෑ. අද ඒ තැන හිමි කරගෙන තියෙනවා චීනය විසින්. නමුත් ජපානය නූතන අවධියේ ලෝකයේ ප්‍රමුඛ නූතන රාජ්‍යයන් අතර පෙරමුණේම සිටින රටක්. ඒ රටේ කර්මාන්ත පද්ධතිය, තාක්ෂණික උපකරණ මේ සෑම අංශයකින්ම ඉතා ඉහළ තැනක සිටින රාජ්‍යයක්. ඉතින් එවැනි රාජ්‍යයක් සමග පවත්නා ආර්ථික සහයෝගිතාව, වෙළඳ සහයෝගිතාව ශ්‍රී ලංකාව වගේ නැගිටින්නට වෙර දරන රාජ්‍යයකට ආදර්ශයක්, ඒ වගේම උපකාරයක් වෙනවා. මේ විතරක් නෙවෙයි අද අපි ලෝකයේ සත්‍ය නම් යථාර්ථය මේක මම තේරුම් ගන්න විදිහට ඇතැම් අය එහෙම කල්පනා කරන්නේ නැහැ. අප කතා කරන විට මේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්,
අධිකරණයේ ස්වාධීනත්වය හපාලනය ගැන කතා කළාට තවමත් තිබෙන්නේ ලෝකයේ බල දේශපාලන ව්‍යුහය. අධිපති රාජ්‍යයන් 14ක් විසින් තමයි ලෝකය හසුරුවන්නේ. දැන් නිදර්ශනයක් වශයෙන් අද පුවත්පත්වල තිබෙනවා ශ්‍රී ලංකාව ආනයන සීමා ඉවත් කරන්න ඕන කියලා යුරෝපා සංගමය කියනවා. ශ්‍රී ලංකාව ආනයන සීමා පනවන්නේ ශ්‍රී ලංකාවේ වමනාව සඳහා. එතකොට යුරෝපා සංගමය මේකට බලපෑම් කරනවා. මේක තමයි අද තියෙන ලෝක රටාවේ ස්වභාවය. එවැනි රටාවක් ඇතුළත ශ්‍රී ලංකාව ජපානය වැනි ආර්ථික බලයක් සමග ලෝක දේශපාලන බලයක් සමග එකට සිටීම ශ්‍රී ලංකාවට වාසිදායකයි. ශ්‍රී ලංකාව මම දකින විදිහට ලංකාව අපේ රට මුහුණ දුන් ඛේදවාචක දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ස්වාධීනත්වය නැතිවීම 1815 දී. දෙවනුව නිදහස් ලැබීමෙන් පසු LTT ආරම්භ කළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ත්‍රස්තවාදය. මේ අර්බුද දෙක හමුවේ අපි එක අවධියකදී අවස්ථාවකදී මේ රටේ ආණ්ඩුව තීරණය කරනවා LTT මිලිටරි වශයෙන් පරාජය කරන්න. LTT මිලිටරි වශයෙන් පරාජය කිරීම නිසා අද ශ්‍රී ලංකාව බරපතල විදිහට අන්තර්ජාතික පීඩනයකට ලක් වෙලා තියෙනවා. මම හිතන්නේ ගරු ඇමතුමාලා දැන් උදේ වැඩ කරනවා ඇති පෙබරවාරි මාසයේ ආරම්භ වෙන මානව හිමිකම් කවුන්සිලේ ඊළඟ සැසිවාරය සඳහා. ඒකෙදි මුලට මේන කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කතාන්තරය. මේ බල පීඩනයේදී මෑත කාලෙදී ජපානය සමබර තැනක සමහර විට පක්ෂය ඡන්දෙ නුදුන්නත් ඡන්දෙ දීමෙන් වැළකී සිටිය. එයත් උදව්වක් රටකට ලැබෙන. ඉතින් එවැනි දේශපාලන ප්‍රයෝජන ජපානය සමග සම්බන්ධතා නිසා ඇති කරගන්න පුළුවන්. ඊළඟට ජපානයේ ඊටාම පුළුල් වෙළඳපළක් බවට ශ්‍රී ලංකාවට පත් කරගන්න පුළුවන්. තුන්වනුව ජපානයේ අධ්‍යාපන පැත්තෙන් සංස්කෘතික සබඳතා පැත්තෙන් peoples to peoples relations ජනතා සම්බන්ධතා පැත්තෙන් ජපානයේ විශාල විභවතාවක් තිබෙන සහිත රාජ්‍යයක්. ශ්‍රී ලංකාව වැනි රටකට අපි නිදහස් ලැබී අවුරුදු 74කට පසුවත් බරපතල ආර්ථික සමාජ ගැටලු මැද සිරවී සිටින. ඒ නිසා මම විශ්වාස කරනවා ජපානය වැනි රාජ්‍යයක් සමග පවත්වා ගන්නා ස්ථිරසාර මිත්‍රත්වය අපට සෑම අතින්ම උපකාරීව සාධකයක් බව එබැවින්ම ඒ සබඳතා වර්ධනය කර ගැනීමට බලයේ සිටින සෑම ආණ්ඩුවක් ප්‍රමුඛත්වයේ දී යුතුයි කියන අදහස තමයි මම දරන්නේ. ස්තුතියි. අපි දැන් ඊළඟට යමු කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කුලනි විජේබා මහත්මියට දැන් අපි ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂයෙන්ම ජාතික රාජ්‍යයක් බාහිර රාජ්‍යයන් සමග කෙරෙන සම්බන්ධතාවලදී තුලනාත්මකව නැත්නම් ක්‍රමෝපායක වශයෙන් අර ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂ අපි ලබාගත යුතු ප්‍රශස්ත භාවය ජපානයේ සමග මේ පහුගිය දශක 7 තුළ අපි ලබාගෙන තියෙනවා. මේ වර්තමාන භූදේශපාලනික තත්ත්වය මම මුලින්ම සඳහන් කර දී පරිදි අපිට ආසියාතික වශයෙන් ගත්තත් අපිට ජාත්‍යන්තර වශයෙන් අපේ අධ්‍යක්ෂකතුමා පැහැදිලි කරපු ආකාරයට මහා බලවතුන් අතර මේ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂ තුලනය කර ගැනීමේදී කුඩා රාජ්‍යයක් වද යම් ක්‍රමෝපායක සැලැස්මක් මත ඒ සැලසුම් කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ වන විටත් ඒ අභියෝගය අපේ රටට ලැබිලා තියෙනවා. කොහොමද මේ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂයේදී ඉදිරියේදී කුඩා රාජ්‍යයක් වද තුලනාත්මකව විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමෙන් අපේ සැබෑ මිතුරන් සමග ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමෙන් අපේ පුරවැසියාගේ අභිලාෂය මුදුන්පත් කරගන්නේ කුමන ක්‍රමවේදයක් ඔස්සේද? මම කැමති ඒක ඔබ දැනගන්න. ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මම හිතන්නේ මම මේ ප්‍රශ්නයට ප්‍රවේශය ගනිද්දී ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ විටින් විට උදාහරණ විදිහටත් ගන්නම්. දැන් මේ සාකච්ඡාව ආරම්භයේ සිටම කියවෙච්ච කාරණාවක් තමයි 1952 වසරේදී තමයි ලංකාව සහ ජපාන රාජ්‍ය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් ආරම්භ වුණේ. එතකොට මේ 2022 වසර වෙන විට අපි දැන් වසර 70ක් ගත වෙලා තිබෙනවා. දැන් අපි මේ සම්බන්ධතාවල පොදු ලක්ෂණයක් හොයාගෙන ගියොතින් මොකක්ද මේ රාජ්‍යයන් දෙක මේ විදිහට එකට එකතු කළේ? වසර 70ක් පුරාවට අපි බැලුවොත් මේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අඩුම උච්චාවචනයන්ට ලක් වෙලා අදටත් ඊටාම මිත්‍ර සම්බන්ධතාවයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. එතකොට එවැනි සම්බන්ධතාවයක් පවත්වා ගත්තේ කොහොමද කියන කාරණාව ගැන හඳුනාගනිද්දී අපිට පොදු සහ ලක්ෂණයක් හඳුනා ගන්න පුළුවන් මේ රාජ්‍යයන් දෙක අතර.
ඒක තමයි මේ රාජ්‍යයන් දෙකම සමුද්‍රීය රාජ්‍යයන් දෙකක්. එතකොට මේ රාජ්‍යයන් දෙකේම ආසන්නතම සන්දර්භය බවට පත්වන්නේ සාගරය. සාගරය මත කේන්ද්‍ර කර ගනිමින් සාගරය කේන්ද්‍ර කර ගනිමින් තමයි මේ රාජ්‍යයන් දෙකේම ආර්ථිකය, දේශපාලනය, සමාජය, සංස්කෘතිය මේ කියන සන්දර්භයන් නැත්නම් මේ කියන ප්‍රස්තුතයන් ගොඩ නැගෙන්නේ. හැබැයි එහෙම තිබ්බත් මේ සම්බන්ධතාවයට මම කැමති වෙනස් අර්ථකථනයක් එකතු කරන්නට. ඒ තමයි ශ්‍රී ලංකාව ජපානයත් සමග මේ වසර 70ක කාලයකදී කළමනාකරණය කරගත්තේ අසමමිතික සම්බන්ධතාවයක්, නමුත් ව්‍යාධිජනක නොවන ස්වභාවයකින්. ඇයි ඒක අසමමිතික සම්බන්ධතාවයක් වන්නේ? මේ රාජ්‍යයන් දෙකේම පොදු ලක්ෂණය සමුද්‍රීය රාජ්‍යයන් වුණාට සාගරය කේන්ද්‍ර කරගනිමින් මේ රාජ්‍යයන් වල ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය, සමාජය ගොඩ නැගුණාට අපි වෙනත් ගතිකයන් සමග මේ රාජ්‍යයන් දෙක සංසන්දනය කරොත් ඒක ජනගහනය අතින්, ආර්ථික සංවර්ධනය අතින්, තාක්ෂණික බල සම්පන්නභාවය අතින්, ජාත්‍යන්තර දේශපාලනය තුළ මේ රාජ්‍යයන්ගේ ධාරිතාවයන් අතින් මේ මොන අතින් ගත්තත් අපිට ශ්‍රී ලංකාව හා ජපානය එක තලයේ තියලා කතා කරන්නට බෑ. ඒ නිසා මෙය නයිසර්ගිකවම අසමමිතික ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. නමුත් වැදගත් වන්නේ වසර 70ක කාලයක් තුළ රාජ්‍යයන් දෙකේම රාජතාන්ත්‍රිකයන් ඉතාම සුහුරුව තමාගේ රාජතාන්ත්‍රික කෞශල්‍ය මනවින් භාවිතා කරමින් ව්‍යාධිජනක නොවන සාමාන්‍ය ස්වභාවයේ අසමමිතික සම්බන්ධතාවයක් වසර 70ක කාලයක් තුළ පවත්වාගෙන ගිහිලා තිබෙනවා. සහ ඒක අපි තවත් ඉදිරි පිම්මක් ගැන කතා කරොත් අපි දකිනවා ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය 1950ට පෙර යුගයේ ස්ථාපිත වන්නේ ආර්ථික ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවයන් විදිහට. 1950න් පසුව විශේෂයෙන්ම 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දෙන තෙක් ඒ සම්බන්ධතාවය වැඩි වශයෙන් ආර්ථික රාජතාන්ත්‍රිකත්වයකට නැඹුරු වන්නේ නැහැ. ඒ වෙනුවට දේශපාලනික සම්බන්ධතාවයක් විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ. 1977න් පසුව තමයි ඒ සම්බන්ධතාවය වඩා වැඩියෙන් ආර්ථික රාජතාන්ත්‍රිකත්වය හරහා තව දුරටත් වැඩි වර්ධනය වන්නේ. ඉතින් මේ විකාශනය ගත්තත් 2000 වසර වෙනකොට අපි දකිනවා ජපානයේ සාම දූත භූමිකාවක් මතුවෙනවා. ඒ සාම දූත භූමිකාවත් එක්ක ජපානය ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයේදී, සිවිල් අර්බුදයේදී මධ්‍යස්ථකරුවෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 2008න් පස්සේ ඔබ ඔය මතු කරපු කාරණා විශේෂයෙන්ම භූදේශපාලනික සන්දර්භය තුළ ජපානයේ විදේශ ප්‍රතිපත්තිය මගේ අර්ථකථනයේ විදිහට නම් මම හිතන්නේ අංශක 180කින් පමණ වෙනත් දිශානතියකට ගමන් කරනවා. ඔවුන් සක්‍රීයව තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ විශේෂයෙන්ම ආසියාව සහ ඉන්දියානු සාගරය කේන්ද්‍ර කරගනිමින් ආසියාතික රාජ්‍යයන් සමග දැඩි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට කටයුතු කරනවා. ඒ සම්බන්ධතාවයේ ඉඳුරාම ආර්ථික සම්බන්ධතාවයක් පමණක් නෙවෙයි. ඒකේ අපිට මිලිටරීමය පැත්තක්, ආරක්ෂක පැතිකඩක් හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා. ඉතින් මේ කාරණාවන් සම්බන්ධයෙන් ඉතාම සමීපව නිරීක්ෂණය කරන්නට මේ වන විට ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් කටයුතු කළ යුතුමයි. සහ පෞද්ගලිකව මට තියෙන ලොකු ප්‍රහේලිකාවක් තමයි අපි අයි ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් විදිහට හඳුනාගන්නේ. මම හිතනවා ඊට වඩා ওই කුඩා කියන විශේෂණ පදය වෙනුවට අපිට දැන් සුදුසුම කාලය ලංකාව මෙතෙක් එහාට කටයුතු කරන්නට ඕනේ ලංකාව වෙනත් රාජ්‍යයන් සමග පවතින අසමමිතික සම්බන්ධතාවයන් අර මම පෙර සඳහන් කරපු විදිහට ව්‍යාධිජනක නොවන සාමාන්‍ය ස්වභාවයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක පමණයි. මොකද අපි නෝමැටිව් විදිහට නැත්නම් සදාචාරාත්මක ප්‍රවේශයකින් ගත්තත් අපි හැමදෙනාම නැත්නම් නෛතික ප්‍රවේශයකින් ගත්තත් අපි හැමදෙනාම එකඟ වෙන තැනක් තමයි ස්වාධිපත්‍ය අතින් ලෝකේ හැම රාජ්‍යයක්ම එක හා සමානයි කියන තැන. ඉතින් එතනදී බල දේශපාලනය නිසා මේ රාජ්‍යවල ධාරිතාවයන් එකිනෙකට වෙනස් වුණාට අපිට අත්දැකලා තිබෙනවා ලෝකේ කුඩා රාජ්‍යයන් ඉතා සුහුරු අන්දමින්, ඉතාම උපායශීලී අන්දමින් තමන්ගේ රාජ්‍යයේ ප්‍රමාණාත්මක කුඩා වීම, ධාරිතාවයන්ගේ කුඩා වීම ඉතාම උපක්‍රමශීලී විදිහට කළමනාකරණය කරන අන්දම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වසර 70ක් අපි ජපානයත් සමග
ඉතා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි කියනවා. නමුත් අපි නොහිතන පැත්තක් තමයි අපේ රට ඇතුලේ ඕනෑ තරම් ජපාන වෙළඳ සන්නාමයන් තිබෙනවා ඉතාම ජනප්‍රිය. අපි සෝනි වගේ එකක් ගත්තා, ටොයෝටා වගේ එකක් ගත්තත් අපි දන්නවා මේක ජපාන් වෙළඳ සන්නාමයක් කියලා. හැබැයි එවැනි ජපාන් ආයෝජන සන්නාමයක් අපිට නම් කරන්න කිව්වොත් අපි මේ වසර 70ක තුල අපි දක්ෂ වෙලා නැහැ. එවැනි ජපාන් ආයෝජකයන් ලංකාවට ආකර්ෂණය කරගන්න වෙනත් මෑත කාලයේදී නව කාර්මික රටවල් විදිහට ලෝකයේ දියුණු වෙච්ච රටවල් සමග සංසන්දනය කරාදී. උදාහරණ විදිහට ගත්තොත් ප්‍රීමා, එහෙම නැත්නම් බ්‍රෙඩ් ටොක් වගේ ආයෝජන සන්නාමයන් ඉතාම ජනප්‍රියයි ලංකාවේ. අපි ගත්තොත් සාමාන්‍ය මිනිස්සෙකින් ඇහුවොත් ඒ මිනිස්සු ඒක අදාළ රට සිංගප්පූරුව කියලා නොදන්නවා වුණත් ඔවුනේ වෙන ආයෝජන සන්නාමයන් සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. නමුත් ජපානයේ අපි එතනට අරගෙන ඇවිත් තියෙනවාද? අපි අපේ රාජතාන්ත්‍රිකත්වය දැන් අපි මෙතනින් එහාට ඇත්තට මම හිතන්නේ ලංකාව විදියට හිතන්න ඕනේ විශේෂයෙන්ම රාජතාන්ත්‍රික කෞශල්‍ය තුල දේශපාලනික රාජතාන්ත්‍රිකයන් විදියට නෙවෙයි. අපි සරල භාෂාවෙන් කිව්වොත් මෙතනින් එහාට අපිට සිතන්නට වෙනවා වාණිජකරුවන් විදියට, වෙළඳකරුවන් විදියට. මොකද අපිට රටක් විදිහට කුඩා රාජ්‍යයක් විදිහට කියන කතාවේදී නෙවෙයි, නමුත් කුඩා වීම දුර්වලතාවයක් කරගන්නේ නැතිව අපේ ධාරිතාවය තවදුරටත් වර්ධනය කරගන්නට නම් කොහොමද බිස්නස්මන් කෙනෙක් තමන්ගේ නිෂ්පාදනයක් අලෙවි කරන්නට කටයුතු කරන්නේ? ඒ හා සමාන දැක්මකින් අපිට අපේ රට ගැන හිතන්නට වෙනවා. අපේ රටේ ආයෝජන අවස්ථාවෙන් අපි කොහොමද ජපානයට ඒත්තු ගන්වන්නේ කියලා අපිට හිතන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරද්දී එක කුඩා උදාහරණයක් කියන්නම්. ඒ තමයි දැන් ජපානය කියලා කියන්නේ ලෝකයේ ඊටාම වේගයෙන් වයස්ගත ජනගහනයකට උරුමකම් කියන රාජ්‍යයක්. අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය අදට ගත්තොත් 28.3ක් ඉන්නවා. 2036 වෙනකොට සමස්ත ජනගහනයෙන් 3න් එකක්ම අවුරුදු 65ට වැඩි ජනගහනයක් තමයි ජපානයට ඉන්නේ. ඊළඟට අවුරුදු 100 සම්පූර්ණ කරන ලද ජනගහනය වැඩි වශයෙන්ම වාසය කරන ජපානයේ එය සංඛ්‍යා දත්ත අනුව 80000ක් පමණ කියලා කියනවා. දැන් මේක ප්‍රජා විද්‍යාත්මක සාධකයක්. හැබැයි අර අපි කුඩා කියන මානසිකත්වය අයින් කළා මේ කාරණාව දිහා අපි විද්‍යාත්මකව කල්පනා කරොත් අපි කොහොමද මේකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න විදිහට මේ නොකැඩුණු අඛණ්ඩ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය භාවිතා කරන්න කියලා හිතුවොත් ලංකාව කියලා කියන්නේ කොයිතරම් ස්වභාවික සම්පත් තිබ්බත් තාක්ෂණයේ තියෙන මදකම ප්‍රාග්ධනයේ තියෙන මදකම නිසා ඒවා ආර්ථික සාධක බවට පත් කරගන්නට අසීරු මට්ටමක ඉන රටක්. නමුත් අපිට තියෙන ස්මාර්ට්ම අපිට තියෙන සුහුරුම මූලාශ්‍රය තමයි අපේ මානව සම්පත. එතකොට අනාගතයේ ජපානයේ බිහි වෙන මේ වැඩිහිටි ජනගහනය කියලා කියන්නේ ඒ රට නඩත්තු කළ යුතු ජනගහනයක්. එතකොට ඔවුන්ට අනාගතයේදී රැකියාවන් විශාල ප්‍රමාණයක් ඇතිවන්නට පුළුවන්, විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය මුල් කරගෙන, සාත්තු සේවකයන් මුල් කරගෙන. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නෙවෙයි අපේ ගාව තියෙන ආයුර්වේදය ඊළඟට සම්බාහනය මේ ශාස්ත්‍රයන්ට අදාළව අපි දැන් ඉඳන්ම අපේ කුසලතාවයන් වර්ධනය කරගෙන ඒ ශ්‍රම තාක්ෂණය අපි කොහොමද ජපානයට අපනයනය කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් පුළුල් වැඩසටහනක් අපිට ආරම්භ කරන්නට ප්‍රති ඔය විදිහට උදාහරණ දක්වන්නට පුළුවන්. තව දුරටත් මේ ජපානයේ ශ්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට අපිට මේක පරිවර්තනය කරගන්නට තියෙන ශ්‍රේෂ්ඨයන් මොනවාද කියන එක. මොකද තවත් එවැනි හිඩස් තැන් තියෙනවා මේ වසර 70ක තුල සම්බන්ධතා තුල අපි ජපානයත් සමග ඒ යා යුතු තැනට නොගිය. දැන් තව එක උදාහරණයක් තමයි අපි හැමෝම පෝට් සිටි එක ගැන කතා කරනවා, වරාය නගරය ගැන කතා කරනවා. දැන් විවේචන වැඩක් නැහැ. දැන් වැදගත් වන්නේ මේ ඉදි කරපු වරාය නගරේ ශ්‍රී ලංකාවට අපි ප්‍රතිලාභයක් ගේන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට අපි මේ ජීවත් වන්නේ වසංගත කාලයක. හැබැයි අපිට අනාගතයේදී අනිවාර්යයෙන්ම පශ්චාත් කොවිඩ් යුගයක් එළඹෙනවා. ඒ යුගය අනිවාර්යයෙන්ම තාක්ෂණය කේන්ද්‍ර කරගත් තාක්ෂණය මත පදනම් වුණු යුගයක් බවට පත් වෙනවා. එතනදී අපි පෝට් සිටි එක නිර්මාණය කරේම ස්මාර්ට් සිටි එකක් විදිහට. අපි එතනට දැන් 2019 වසර ගත්තොත් ශ්‍රී ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ලංකාවට ගෙනාපු ආදායම ඩොලර් මිලියන 900ක්. එතකොට අපිට ජපාන ආයෝජකයන් දැන් ආකර්ෂණය කරගන්න පුළුවන් නම් මේ සුහුරු නගරයේ තවදුරටත් ආයෝජනය කරන්නට ඒ තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ අපිට
ගැන දැන් පුරෝකථනයක් කරන්නට පුළුවන්. ඊළඟ තව එක උදාහරණයක් තමයි හම්බන්තොට වරාය. අපි දන්නවා ලංකාවට වැඩියෙන්ම අපි වාහන ආනයනය කරන්නේ ජපානයේ. නමුත් අපි 2019 වසරේ පමණයි ජපානයත් සමග දිවිසුමක් අත්සන් කළා තියෙන්නේ හම්බන්තොට වරායේ සේවා පර්යන්තයක් ඔවුන්ට ලබා දීම සම්බන්ධයෙන්. හැබැයි මේ සම්බන්ධතාවය තවත් පෘතුල කරන්න, තවත් විස්තීර්ණ කරන්න අපිට ජපානයත් සමග නව මාවත් හොයාගෙන යාමට ඕනෑ තරම් අවකාශය තිබෙනවා. ඉතින් මේ පවතින සම්බන්ධතාවයන්, මේ පවතින සම්පත් ඉතාම සුහුරු විදිහට ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන එක රාජතාන්ත්‍රික ඥානය හා සම්බන්ධ කාරණාවක් බවට පත් වෙනවා. මෙවැනි තව ඕනෑ තරම් උදාහරණ අපිට ඉදිරියේදී හොයාගෙන යන්නට පුළුවන්. ඒ නිසා මගේ යෝජනාව බවට පත්වන්නේ එක් පැත්තකින් ශ්‍රී ලංකාව වගේ රටක් දැන් රාජතාන්ත්‍රිකයන් විදිහට කල්පනා කරද්දී අපි හැසිරෙන්නට ඕනේ වෙළඳකරුවන් විදිහට. අනෙක් පැත්තෙන් මගේ යෝජනාව බවට පත්වන්නේ ජපාන ශ්‍රී ලංකාව සම්බන්ධතාවය තුළ මේ සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගණනාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගවේෂණය හා පර්යේෂණය කිරීම අපසතු වගකීමක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අපි වඩා සමීපව නිරීක්ෂණය කරන්න වෙනවා ජපානයේ අධ්‍යතන විදේශ ප්‍රතිපත්ති හැසිරවීම සම්බන්ධයෙන්. ඒකට ප්‍රධාන හේතුව බවට පත්වන්නේ කලාපීය වශයෙන් භූගෝලීය සන්දර්භය තුළ සිද්ධ වෙන වෙනස්කම් නිසා ජපානය, ඉන්දියාව සහ අනෙකුත් බටහිර රාජ්‍යයන් සමග ජපානයේ පවත්වන සම්බන්ධතාවය ලංකාවට බලපාන්නේ කෙසේද? ඒ සම්බන්ධතාවයන් තුළදී ලංකාව මධ්‍යස්ථව සිටින්නේ කෙසේද? ලංකාවේ ස්වෛරීයත්වයේ ස්වාධීනත්වය රැකගැනීමෙන් ඔවුන් සමග ආරක්ෂක සහයෝගීතාවයකට ගමන් කරන්නේ කෙසේද කියන කාරණාවන් සම්බන්ධයෙන් උත් ඉතාම සුපරීක්ෂාකාරීව හිතන්න ඕන තැනක තමයි අද ලංකාව නැවතී තිබෙන්නේ කියන එක තමයි මගේ මතය බවට පත්වන්නේ. මම හිතන්නේ ඊටම වැදගත්ම තැනකට මේ සාකච්ඡාව ගෙන ගියා මේ අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය. එතුමිය මතු කරපු ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ වගේම හොඳ යෝජනා කීපයක් එතුමිය ඉදිරිපත් කරා. මම කැමති කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යතුමා විදිහට ඔබතුමාගේ විෂයපතේට අයිති වෙන විශේෂයෙන්ම ආසියාතික රටක් විදිහටත් ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර තියෙන එතුමිය සඳහන් කරා ඉකොනොමික් ඩිප්ලොමසි එක ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. අපි දන්නවා ජපානයත් එක්ක මේ වන විට ආයතන මහා පරිමාණ ආයතන 100කට අධික සංඛ්‍යාවක් මහා ආයෝජන ව්‍යාපෘතිවල ශ්‍රී ලංකාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය සඳහන් කරපු ආකාරයට අපේ විදේශ සම්බන්ධතා විශේෂ අපේ කෞශල්‍යයන් වර්ධනය කරගන්න ඕනේ. රාජතාන්ත්‍රික විදිහට ඒ තුලනාත්මකව අපේ කෞශල්‍යයන් තුල අපේ ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට මේ උපායශීලී ක්‍රමෝපායක සැලසුම් අපිට තාම වැදගත් වෙනවා. මම හිතන්නේ එතුමිය මතු කරපු ප්‍රශ්නත් එක්ක අපිට ගොඩක් හිතන්න තියෙනවා අපේ කලාපීය සහයෝගිතාවය තුළ මේ නූතන භූදේශපාලනික ගති ලක්ෂණ හඳුනා ගනිමින් උපාය මාර්ග රාජතාන්ත්‍රිකත්වයේ කොහොමද අපි සැලසුම් කරගන්නේ ඉදිරි දශකයේ තුල? ඔව් දැන් මම හිතන්නේ මෙතන හුඟක් වෙලාවට අපි මේ උපාය මාර්ග ගැන කතා කරාට අපි වගේ රටකට මේ විශාල උපාය මාර්ග ඔප්ෂන්ස් විශාල ප්‍රමාණයක් නැහැ. ඒකද අපි දැන් ඇත්තටම අපේ විදේශ ප්‍රතිපත්තිය මෙච්චර අවුරුදු 70ක් විතර ඉකොනොමික් ඩිප්ලොමසි වලට නෙවෙයි මුල් තැන දීලා තිබුණේ ඒ පොලිටිකල් ඩිප්ලොමසි වලට. ඉතින් දැන් කරු ජනාධිපතිතුමාගේ ඒ රජය ඒ ඉකොනොමික් ඩිප්ලොමසි වලට මුල් තැනක් දෙන්න තමයි සැලසුම් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි මෙතුමිය පැවසු අන්දමටම ජපානයෙන් තිබිච්ච ආයෝජන දිහා බැලුවොත් එහෙම අපි ගත්තොත් එහෙම සෑහෙන ආයෝජන ඇවිදින් තිබෙනවා. සාපේක්ෂව බැලුවොත් එහෙම මදි. නමුත් අපි ගත්තොත් එහෙම කොලම්බෝ ඩොක්යාඩ්, එතකොට මිත්සුයි, ටෝකියෝ සිමෙන්ට් වගේ ඒ වගේ විශාල ආයතන ප්‍රමාණයක් ලංකාවේ ඒ කටයුතු කරනවා. අපි මේක සාපේක්ෂව අනික් රටවල ඒ ආයතනත් එක්ක තමයි අපි සංසන්දනය කරන්න ඕනේ. නැතු මේක විතරක් වෙනම බලන එක මම හිතන්නේ ඒ වගේම අපි මේ පැවසු වන්දනටම ඒ 2019 දී අපි ගිවිසුමක් අත්සන් කරා ඔය හෙල්ත් කෙයාර් වර්කර්ස්ලත් ඒ ජපානයට පිටරට අරින්න. හෙල්ත් කෙයාර් වර්කර්ස්ලට ජපානයෙන් විතරක් නෙවෙයි ලෝකේ හැමතැනින්ම ලොකු ඩිමාන්ඩ් එකක් තිබෙනවා. ඒකට මෙව්වට අපි ප්‍රවේශ වෙනකොටත් ඒ
එකක් තමයි දැන් අපි කියමුකෝ දැන් අපි එංගලන්තෙත් එක්කම මෑතකදී නර්සස්ලා පිටරට අරින්න ගිවිසුමක් අත්සන් කරා. එතකොට මේ කට්ටියට ඒ ජපන් භාෂාව උගන්වන්න ඕනේ. එතකොට අර NAT 4 සහතිකයක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. එතකොට ඒ අමතරව ඒ ටෙස්ටිං සෙන්ටර්ස් ඒ ශ්‍රේෂ්ඨ 14 ඒ ටෙස්ටිං සෙන්ටර්ස් තිබුණේ ෆිලිපීනේ. අපේ තානාධිපතිතුමා දැන් සාකච්ඡා කරලා ඒ ටෙස්ටිං සෙන්ටර්ස් දැන් ලංකාවේ පටන් ගන්න තිබෙනවා. ඉතින් ඒක යම්කිසි process එකක් තිබෙනවා. නැත්නම් යම්කිසි පියවර කීපයක් ගන්න ඕනේ මේ කෙලින්ම ජපානයට කට්ටිය අරින්න ඉස්සෙල්. ඒ වගේම දැන් අපි මෙතන අමතක කරන්න ඕන තිබෙන අමතක කරන්න ඕන නැති කාරණාව තමයි දැන් අපි මේ ජපානයේ කොඩ් මෙම්බර් කෙනෙක් වුවත් නමුත් ගිය ජිනීවා වලදී කට්ටිය කොහොමද ඡන්ද ප්‍රකාශය කරේ කියන එක. ඉතින් අපි විශේෂයෙන්ම අපි මම එකග වෙනවා අපි ඒ අර මේ ඉකොනොමික් ඩිප්ලොමසි පැත්තට අපි වැඩි උනන්දුවක් දාන්න උවමනාවක් තිබෙනවා. නමුත් ඒ වගේම මේ ඉකොනොමික් ඩිප්ලොමසි නැත්නම් ආර්ථික ඒ විදේශ ප්‍රතිපත්තිය ඒ දේශපාලන විදේශ ප්‍රතිපත්තියත් එක්ක අපි මේ රටවල් එක්ක මිත්‍ර රටවල් එක්ක තාම කිට්ටු සම්බන්ධතා තිබුණා කිව්වට ඒ කට්ටියගේ ඒ ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඒ කට්ටියගේ ආයෝජකයෝ ලංකාවට එන්නේ මෙතනදී මේ රටේ වෙන කාරණා ගොඩාක් බලලා තමයි එන්නේ. දැන් අපි මීට මම හිතන්නේ අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා මේ ඔය නයිකි සපත්තු හදන ගිහිල්ලා බුරුමේ කට්ටිය ඒ ආයෝජන කරා. එතකොට ඒ දේශපාලන වශයෙන් ඒ රටවල් දෙකේ විශාල සම්බන්ධතාවයක් තිබුණේ නැති වුණත් මේ රටට ගිහිල්ලා අපි ආයෝජනයක් කරොත් අපිට මේකෙන් ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා හිතුවත් මේ රටවල් එහෙම ආයෝජනය කරනවා. ඒ වගේම දැන් අපි දැක්කා චීනයේ ඒ වගේම ඇමරිකාවයි ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ කාලේදී ඒ වෙළඳ යුද්ධයකට ඇතුල් වුවත් ටෙස්ලා එකෙන් ගිහිල්ලා ලොකු ආයෝජනයක් ඒ චීනේ කරා. ඒ චීනේ ආයෝජනය කරේ දේශපාලන සම්බන්ධතාවය මත නෙවෙයි. නමුත් ඒ තිබෙන ආර්ථික වාසි කොහොමද ලබා ගන්න කියන එක ඉතින් අපි ඒ ටික ගැන අපි ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ. අපි ඒ ආර්ථික මේ වාසි ලබා ගන්න. හැබැයි මම හිතන්නේ ඒ විශේෂයෙන්ම ඒ අවශ්‍යතාව මෙම රජයත් ඒ වගේම ඊට ඉස්සෙල්ලා තිබිච්ච රජවලුත් ඒ යම්කිසි පියවරවල් අරගෙන අපි එතෙන්ද යනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට මේ අවුරුදු 70ක් දිහා බැලුවොත් එහෙම කච්චමාර කට්ටිය අහනවා මේ අවුරුදු 74කට මෙච්චර දක් ලබාගත්ත ඒ සංවර්ධනය කියලා. නමුත් මේ රටවල් සංවර්ධනය කරනකොට හුඟක් වෙලාවට ඒ කලාපීය මට්ටමින් තමයි රටවල් සංවර්ධනය වන්නේ. අපි ගත්තොත් එහෙම යුරෝපයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉවර වුණාන් පස්සේ ඒ විශේෂ ඒ සංවර්ධනයක් ඇති වුණා. ඉන්පසු අපි දැක්කා ඒ ආසියාව දකුණු මේ සවුත් ඊස්ට් ඒෂියා නැත්නම් මේ ඔය ෆෝර් ඒෂියන් ටයිගර්ස් වගේ රටවල් සංවර්ධනය ඇති වුණා. ඊට පස්සේ චීනයේ ඒ සංවර්ධනයක් විශාල සංවර්ධනයක් ඇති වුණා. දැන් දකුණු ආසියාවේ ඒ සංවර්ධනයක් ඇති වෙනවා. ඒ වගේම අප්‍රිකාවේ දැන් ඒ සංවර්ධනයක් ඇති වෙනවා. ඉතින් අපි රටේ ඒ අවුරුදු 74 දිහා බැලුවොත් එහෙම සමහර රටවල් එක්ක සංසන්දනය කරනකොට අපිට මීට වඩා සෑහෙන මේ ඒ නරක පැත්තට යන්න ඉඩකඩ තිබුණා. හුඟක් අප්‍රිකාවේ රටවල් වගේ රටවල් එක්ක අපි සංසන්දනය කරොත් එහෙම. ඒ වගේම දකුණු ආසියාවේ රටවල් එක්ක සංසන්දනය කරොත් එහෙම මම හිතන්නේ දැන් මේ දකුණු ආසියාවේ රටවල් අපි යන්න ගියාට අපි සෑහෙන සාපේක්ෂව අපි සෑහෙන ඉහළ මට්ටමකට ඇවිදින් තිබෙනවා. හරි. ඉතින් මම මෙතනදී කියන්නේ අපි මීට වඩා සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියලා ඒ මතේ මමත් ඉන්නවා. නමුත් අපිට මීට වඩා සෑහෙන දේවල් නැති වෙන්නත් තිබුණා. ඒක ගැන කවුරුත් අපි කතා කරන්නේ නැහැ. අපි ලබාගත් ජයග්‍රහණ ගැන අපි කතා කරන්නේත් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී දැන් අපි ගත්තොත් එහෙම මේ මාස දෙක ගිය මාසයේ තුලදී විතරක් අපිට විශේෂ ප්‍රමාණයක් විදේශ දූත පිරිසක් ආවා. එංගලන්තෙන් ආවා, ලෝඩ් තරික් ආවා. එතකොට ඒ අමතරව හංගේරියාවේ විදේශ ඇමතුමා ආවා. ඒ අමතරව එතකොට දැන් ඉරානයේ විදේශ ඇමතුමා එනවා, තුර්කයේ විදේශ ඇමතුමා ආවා. එතකොට කොරියාවේ ඒ කතානායකතුමා ආවා, මාලදිවයිනේ ඒ කතානායකතුමා ආවා. මෙහෙම විශේෂ දූත පිරිස් දැන් ලංකාවට එන්න පටන් ගන්න තිබෙනවා. ඒකට මූලික හේතුව තමයි
ඔය 2015 වගේ ඉඳන් ඒ රටවල් වලින් තිබිච්ච විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවොත් එහෙම ඔක්කොම ලුක් ඊස්ට් නැත්නම් ඒ විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරලා තිබෙන්නේ. නැත්නම් අපි කියමුකෝ යුරෝපියන් යුනියන් එකේ ඉන්ඩෝ චයිනා ස්ට්‍රැටජි එකද නැත්නම් ඉන්දියාවේ ලුක් ඊස්ට් ස්ට්‍රැටජි එකද ඇමරිකාවේ කොඩ් ස්ට්‍රැටජි එකද මේ ඔක්කොම ආසියාව ඉලක්ක කරලා තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ඒ විදේශ ප්‍රතිපත්තිද නමුත් මේ රටවල් ගිය අවුරුදු 3 තුලදී විශේෂයෙන් මේ කොවිඩ් වසංගතය නිසා මෙව ක්‍රියාත්මක කරන්න අපහසුතාවක් තිබුණා. නමුත් දැන් මේ කොවිඩ් වසංගතයේ යම්කිසි මට්ටමකට ඒ පාලනයක් තිබෙන නිසා මම හිතන්නේ ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම අපිට මේ විදේශ සම්බන්ධතා වැඩි වෙනවා. මේක මේ එතකොට අපේ අවශ්‍යතාවයත් තිබෙනවා. දැන් මේ අපේ ලොකේෂන් එක එන්න ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒකට අපේ අවශ්‍යතාවය අපි කියමුකෝ 1960 ගණන් වල අපේ ජපානයත් එක්ක ඒ විදේශ සම්බන්ධතා වැඩි කරලා නැත්නම් ඒ ආයෝජන වැඩි කරන්න උවමනාව තිබුණත් ඒ ජපානයේ තිබිච්ච එදා තිබිච්ච ඒ ස්ථාවර භාවයයි ඒ වගේම ඒ භූදේශපාලනයේ දකුණු ආසියාවේ තිබිච්ච භූදේශපාලනයේ නිසා ඒ කාලේදී ආයෝජනයෙන්ද සමහරලාට ඒ වාතාවරණයක් නැති වෙන්න තිබුණා. නමුත් මම විශ්වාස කරනවා ඉදිරි අවුරුදු කීපය තුළදී මේ ආසියාව විශේෂයෙන්ම දකුණු ආසියාව එන්නේ වැදගත්කමින් වටිනා කලාපයක් වෙනවා. ඉතින් ඒකෙන් අපි කොහොමද මේ ප්‍රයෝජනෙ ගන්න? ඒතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ඔය හුඟක් කට්ටිය සමහර වෙලාවට අසාර්ථකයි කිව්වට දැන් අපි මේ ණය ගැල්ලුව දිහා බලමු. දැන් අපිට මේ ඉන්දියාවෙන් අපිට උදව් කරා ඊට පස්සේ අපිට චීනෙන් අපිට උදව් කරා. එතකොට මේ බලවත් රටවල් දෙකෙන්ම අපිට ඒ උදව් ලබා ගන්න පුළුවන් වුණා. අපි ජපානයෙන්ුත් ඒ උදව් විඳලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපිට අනිවාර්යයෙන්ම අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන්නේ අපි අර ඒ නොබැදි ප්‍රතිපත්තියක් ඒ වගේම නියුට්‍රල් ප්‍රතිපත්තියක් තිබෙන්නේ. ඉතින් මේ ප්‍රතිපත්තිය ඉදිරියට අපි අනිවාර්යයෙන්ම අපි අනුගමනය කරන්නත් ඕනේ. ඒ වගේම අපි අපේ අර එම්ෆසිස් එක නැත්නම් අපි උනන්දුව අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ අර ඉකොනොමික් ඩිප්ලොමසි පැත්තට නැත්නම් ආර්ථික විදේශ ප්‍රතිපත්තියක් පැත්තට තමයි අපි ඒ උනන්දුව කරන්න වන්නේ. ඒක මම හිතන්නේ අපි ඒ කරමින් යනවා. ඒක ප්‍රතිඵල දැන් පොඩ පේනවා. මම කැමති අධ්‍යක්ෂකතුමනි අපේ දේශ කතිකාචාර්යතුමිය මතු කරපු ඒ අර කෞශල්‍ය විදේශ ප්‍රතිපත්තියේ තියෙන කෞශල්‍යයන් පෝෂණය කර ගැනීම රටකට කොච්චර වැදගත්ද? ඒ වගේම ඒ වගේ අද තියෙන අභියෝගات අපි අමතක කළ යුතු නැහැ. මේ කොහොමද මේ කියන තුලනයත් එක්ක ජපානයේ තුල තවදුරටත් අපි ජපානයේ අපේ සමීපතම මිතුරෙක් විදිහට අපිට විශාල ආයෝජන සහ සංවර්ධන අවස්ථා අපිට උදා කළ දෙන්නා. මේ බලශක්ති ශේෂ්ත්‍රය මා සඳහන් කරන්නම ඕන. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය, කුකුලේගංග ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපෘතිය මේ සියල්ලටම ජපානය අපිත් එක්ක තාක්ෂණික වශයෙන් හිටියා. මෑත කාලේ ඇතිවෙච්ච මහා සංවර්ධන ව්‍යාපෘති තුල විශේෂයෙන්ම කැලණි පාලම මන්තිරු 6 ව්‍යාපෘතිය මේ සියල්ලක්ම හිටියා. ඒ වගේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අධීර සංවර්ධනය කිරීමේදී ජපානයේ විශාල සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. මේ හැම සංවර්ධනයකදීම ජපානයේ ඒ වගේම 2002 ඉඳලා අපේ අමතක කළ යුතු නැහැ ජපානයේ රාජ්‍යයක් විදිහට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආධාර සහ ව්‍යාපෘති සඳහා තාක්ෂණික අධ්‍යාපනික මේ සියලු පහසුකම් සැලසූ රටවල් අතරින් ප්‍රධානම රටක්. එය ඇත්ත වශයෙන්ම පසුගිය දශක 7 තුළ අපට ආපසු ඇරීමේ බැලීමේදී අප ජපානයත් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තුළ සමීපතම මිතුරා විදිහට ජපානයෙන් අපිට විශාල ප්‍රතිලාභ හිමිලා තියෙනවා. එය ඉදිරියේදී විශේෂයෙන්ම තවදුරටත් මේ අපි කලාපීය වශයෙන් ගරු ඇමතුමා සඳහන් කරපු කාර්යයට කලාපීය වශයෙන් දකුණු ආසියාව සහ ආසියාව අපි නිවර්දිව තුලනය කරගත්තොත් මේ වර්තමානයේ පවතින අභියෝග හමුවේ ජපානයේ සමග තියෙන මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉදිරියේදී මීට වඩා ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ අභිලාෂය සම්බන්ධයෙන් කොතරම් දුරට සැලසුම් කළ හැකිද ඒ තුල තියෙන යම්කිසි එතුමා දැක්ක වගේ අභියෝගයන් සහ අනාගතයේ අපි විසින් සැලසුම් කරගත යුතු ක්‍රියාදාමයේ පිළිබඳ යම් අදහසක් ඔබ විදේශ විත්ති විචාරයේ විෂය පිළිබඳව ඔබ සඳහන් කරපු ආකාරයටම ඔබ ජපානය පිළිබඳව හොඳට අධ්‍යයනය කළ කෙනෙක් විදිහට කොහොමද මේක දකින්නේ? දැන් මේ මොහොතේ අපේ රට මුහුණ පාත් තිබෙන බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒතර එකක් තමයි අපේ ආර්ථික ස්ථාවරත්වය. දෙවනුව ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් මට්ටමක් අත්කර ගැනීම. එතකොට අපි මුහුණ දෙමින් සිටින මේ ණය අර්බුදයෙන් ගොඩ එන එක. කොරෝනා වසංගතය ආරම්භ වන්නේ 2019 දෙසැම්බර් මාසයේ.
ඊට මාස කිහිපයකට පසු 2020 ජූනි මාසයේදී ලන්ඩන් නුවර ආර්ථික පර්යේෂණ ආයතනයක් වෙනුවෙන් ඉතා ඉහළ පෙළේ විද්වතුන් දෙදෙනෙක් ආර්ථික විෂය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් පිළියෙල කළා. ඒ කතුවරුන්ගේ නම් සඳහන් කළොත් එක්කෙනෙක් ජෝසප් ස්ටිග්ලිට්ස් මහාචාර්ය ස්ටිග්ලිට්ස්. ඔහු ලෝක බැංකුවේ හිටපු උපසභාපති කෙනෙක් සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙක් සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික උපදේශකයෙක් තමයි මේ පත්‍රිකාව සම්පාදනය කළේ. ඊට යොදලා තිබුණු මාතෘකාවම ප්‍රමාණවත් ඔවුන් එහි කතා කරන විෂය අඳුනගන්න. ඔවුන් කියලා තිබුණේ catastrophic debt crisis in developing countries. ඒකට කොරෝනා වසංගතය යමින් තිබියදී සහ ඊට පෙර සිටම අපේ වගේ රටවල බරපතල ණය අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේව තමයි අපි මේ මොහොතේ මුහුණ පාන ප්‍රශ්න. බල ශක්තියක් තියෙනවා අපට විතර නෙවෙයි ලෝකයේ බොහෝ රටවල. ඊළඟට අපට අවශ්‍ය වෙනවා අපේ විදේශ විනිමය සම්පත් ගොඩනගා ගන්න. මා දකින හැටියට නම් මට තේරෙන ආර්ථික විද්‍යාව අනුව විදේශීය විනිමය එන්නේ භාණ්ඩ හා සේවා අපනයනය කිරීම සහ ආනයන සීමා කිරීමෙන් අවශ්‍ය ප්‍රමාණය. මේ අර්බුද හමුවේ ජපානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා සාම්ප්‍රදායික සංවර්ධන ආධාර ODA වලින් ඔබට ගොස් ආයෝජන කරා විහිදිය යුතුයි. නමුත් අප කියන තරම් පහසු නෑ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. දැන් අමිතුමා සඳහන් කළ අර නැගෙනහිර මේ දකුණු මේ නැගෙනහිර ආසියානු කොටි 4 දෙනා ටයිගර්ස්ලා එහෙම ඒ ආර්ථික වර්ධනය අත්කරගත්තේ නිශ්චිත ඓතිහාසික භූමිකාවක් ඇතුලේ. ඒ භූමිකාව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝ කාලයක් 50 දශකයේ මැද භාගයේ සිට 70 දශකයේ මැද දක්වා ඉන්දු චීනයේ ගෙන ගිය විනාශකාරී යුද්ධයේදී දැවැන්ත ධන සම්භාරයක් මේ රටවලට ගලා ආවා. ඒ රටවල ආර්ථික ප්‍රසාරණයට ඉවහල් වූ සාධකයක්. දැන් අපිට ඒවන්නක් මෙතන නිර්මාණය කරන්න බෑ. එසේනම් අප කළ යුතුයි හැකි පුළුවන් ප්‍රමාණයට ජපානය වැනි රටවල ජපානය හා සමාන විභවතාවක් තිබෙන රටවලින් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේත් එය. වත්මන් ජනාධිපතිතුමා නිතර ප්‍රකාශ කරනවා ජාතික සහ අන්තර්ජාතික වේදිකාවලදී අපිට ණය එපා, අපි ණය ගන්නෙ නෑ, අපිට ආයෝජන දෙන්න. ආයෝජන කළ හැකි ඉඩ ප්‍රස්ථා අඳුනාගෙන ඒ ඉඩ ප්‍රස්ථාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ජපානය වැනි ආර්ථික වශයෙන් ඉතා ඉහළ තැනක සිටින තාක්ෂණයෙන් වෙළඳාමෙන් විද්‍යාවෙන් මේ සෑම පාර්ශ්වයකින්ම ඉහළ තැනක සිටින ජපානය හවුල් කරගන්න පුළුවන් කියන එකයි මම දකින්නේ. නිවැරදි ලෙස විචක්ෂණ ලෙස භූදේශපාලන සබඳතා කළමනාකරණය කිරීමට අප සමත් වුවහොත්. තාම පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මම අවසාන වශයෙන් නැවත කැමති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය ඔබතුමියට යොමු වෙන්න. දැන් මේ කතා කරපු කරුණු කාරණාත් එක්ක අපි ඔබ පැහැදිලි කරා ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් නෙවෙයි. ඇත්ත ඒක පැහැදිලි. අපිට යම් බලයක් තියෙනවා මේ ආසියාතික කලාපය තුළ. ඒ පිළිබඳව අපි ඔප්පු වෙලා තියෙනවා මේ වෙනකොට. මේ වර්තමාන භූදේශපාලන තත්ත්වයේ ශ්‍රී ලංකාවේ වැදගත්කම කොතරම්ද කියන්නේ. චීනී පැත්තෙන් ගත්තොත් එහෙම සේද මාවතේ අපිට විශාල කේන්ද්‍රීය වටිනාකමක් හිමි වී තිබුණා. එය ගරු ඇමතුමා කිව්ව පරිදි අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්ව පරිදි අපිට අනාගතයේ ආර්ථික ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා මේ කියන සාධකේ සේද මාවතේ තියෙන වටිනාකම, ඒ වගේම කලාපීය වශයෙන් තියෙන අපිට වටිනාකම භාවිතා කළ හැකි. ඒ පිළිබඳව ඔබතුමිය මුලින් කතා කරපු කරුණු කාරණාත් එක්ක තවදුරටත් පැහැදිලි කරනවා නම් ශ්‍රී ලංකාව කොහොමද අපේ ජාතික අභිලාෂයන් අපේ රටේ සංවර්ධනය සහ අපිට තියෙන වර්තමාන අභියෝගය තියෙන මේ පවතින කොරෝනා වසංගතයෙන් අපේ ආර්ථිකය පිළිබඳව අපි යම් අර්බුදයක සිටිනවා. නමුත් මේ අර්බුද කළමනාකරණය කර ගැනීමට ජපානයේ වගේ රටකින් අපිට ඕන තරම් උදාහරණ ගත හැකියි. අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ 45 සිට ජපානය අධ්‍යයනය කරනවා නම් අර්බුද කළමනා කිරීම සහ ආර්ථික සංවර්ධනයෙන් ලෝකයේ හොඳම රට උදාහරණයක් ගත හැකි රට බවට පත් වෙන කොහොමද කලාපය තුල අපි අපේ අනාගත අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා ඒ අර්බුද කළමනාකරණය කරගන්න. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් අපි රටක් විදිහටම කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් තමයි මේක. දැන් ඕකට ප්‍රවේශයන් දෙකක් ඔස්සේ උත්තර ලබා දෙන්නට පුළුවන්. එකක් තමයි අපි දැන් මේ
විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරද්දීම මේ රටේ ජනතාවගෙන් ගිහිල්ලා ඇහුවොත් ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය මොකක්ද? ඔබ දන්නවද? ඒ ගැන කිසිම අවබෝධයක් ලංකාවේ පුරවැසියන්ට නැහැ. එතකොට ලංකාවේ ඒ ගැන දන්න පුරවැසියන් උනත් ඔවුන් හිතාගෙන ඉන්නේ ඒක බලය රඳී සිටින රජය විසින් පමණක් සිදු කළ යුත්තක් බව. ඒකට කිසිම පුරවැසියන්ගේ දායකත්වයක් නැහැ කියන එක. ඒ නිසා මම හිතන්නේ අංක 1ටම විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව තිබෙන සාක්ෂරතාවය පුරවැසියන් අතර වර්ධනය කරන්නට ඕන කාරණාවක්. ඉතින් ඒ සාක්ෂරතාවය වර්ධනය කරන්න මම හිතන්නේ මේ වගේ වැඩසටහනුත් ඉතාම විශාල සේවයක් සපයනවා. මොකද පුරවැසියන්ව තමයි අපි මේ සවි බල ගන්නවන්නේ. පුරවැසියන්ට තමයි අපි මේ තොරතුරු ටික බෙදා දෙන්නේ. එතකොට ඒ පුරවැසියන්ගේ දැනුවත්භාවය වැදගත් වන්නේ ඇයි? ඡන්ද පොලට ගිහිලා ඡන්දය ප්‍රකාශ කරන්න පමණක් නෙවෙයි. තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න තරම් ඕන තරම් අද අපිට ප්ලැට්ෆෝම් තියෙනවා. මේ මොහොතේදී සමාජ ජාල account එකක් ඕනම social media account එකක් Facebook, Twitter, Instagram මේ ඕන එකක් තියෙන ඔබ පුරවැසි ජනමාධ්‍ය වේදිකයක් බවට පත් වෙලා අවසానයි. ඉතින් ඔබට ඔබව නිදහසේ ප්‍රකාශනය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තමන් පුරවැසියෙක් විදිහට රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තමන්ට තියෙන වගකීම ඉටු කරන්න නම් මුලින් තමන් ශක්තිමත් වෙන්නට ඕනේ. රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව තමන් කොතරම් දැනුවත්ද? මේක මගේ බිස්නස් එකක් නෙමෙයි. මේක මට අදාළ නෑ. මේක රජය තමයි කරන්න ඕනේ. මේක ආණ්ඩුවලට විතරයි දෙන්න ඕනේ කියලා තනක පුරවැසියා හිටියොත් එතනදී මේ සමස්ත වගකීම ආණ්ඩුවකට පවරා බලා ඉන්න මුග්ධ පුරවැසියෙක් බවට ඔබ අප සියලු දෙනා පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක දැන් ඉහළ සිට පහළට ගලාගෙන යන මේ දූරාවලිය යම් තැනකදී එකට සම්බන්ධීකරණය කරන්න එක දැන් අපිව සිදු කරගන්නට ඕන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට මේ පුරවැසියා බල ගන්නවා කියන එක දැන් ඔබ වැරදියට වටහා ගන්න එපා. මම මේ කියන්නේ බලයේ සිටින ආණ්ඩුවට කැරලි ගහන්න පුරවැසියන් ශක්තිමත් වෙන්න ඕනි කියන එක නෙවෙයි. බලයේ සිටින ආණ්ඩුවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන එක. මේ සම්බන්ධයෙන් වෙනස් විදිහට හිතන්න පුළුවන් නව මානයන් සම්බන්ධයෙන් ආණ්ඩුවට ඒත්තු ගන්වන එක. ඒ පිළිබඳ දැනුවත්භාවයක් ගොඩනගන එක. ඊළඟට මේ සම්බන්ධීකාරකත්වයේ තුල තව වැදගත්ම භූමිකාවක් ඉටු කරන පාත්‍රයක් ඉන්නවා අපි වැඩි කතා බහට ලක් කරන්නේ නැති. ඒ තමයි විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන ආයතන. පර්යේෂණ සිදු කරන පර්යේෂකයන් ඒවා think tanks වෙන්න පුළුවන්, ලංකාවේ පිහිටවා තිබෙන විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, ස්වාධීන පර්යේෂකයන් වෙන්න පුළුවන්. ඔවුන් තමයි මේ සමාජ විද්‍යා පර්යේෂණාගාරයට ගිහිල්ලා මිනිසුන් මේ සම්බන්ධයෙන් හිතන දේ වෙනත් රටකින් අපිට ලැබෙන ආයෝජන වන්නට පුළුවන්, සංවර්ධන ආධාර වෙන්න පුළුවන්, දේශපාලන බලපෑමක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මේ ප්‍රාථමික මූලාශ්‍රය පවතින්නේ සමාජය තුල. ඒ සමාජයත් එක්ක ගැටෙන්නා තමයි පර්යේෂකයා කියලා කියන්නේ. එතකොට මේ පර්යේෂකයා සහ ආණ්ඩුව අතර පවතින සම්බන්ධතාවය ඊටාම වැදගත් වෙනවා රටක විදේශ ප්‍රතිපත්තිය අනාගත පුරෝකථනයක් සහිතව ගොඩනගා ගනිද්දී. ඉතින් ඒ නිසායි මම කියන්නට උත්සාහ කරන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නේ අවසානයේ එවකට බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රොඩක්ට් එකක්, ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සමස්ත රටේම ප්‍රතිඵලයක් බවට පත්වන්නට ඕනේ. සමස්ත දැන් මම හිතන්නේ හර්ෂ මහත්මයා නිතරම මතු කරපු කාරණාවක් තමයි මේ පුරවැසියාගේ අභිලාෂයන් කොහොමද ඉෂ්ට කරගන්නේ විදේශ ප්‍රතිපත්තිය තුලින්. පුරවැසියාගේ අභිලාෂය විදේශ ප්‍රතිපත්තිය තුලින් ඉටුවන්න නම් විදේශ ප්‍රතිපත්තිය තුලින් පුරවැසියා ප්‍රතිබිම්බණය වන්නට ඕනේ. ඒ ප්‍රතිබිම්බණය වීමේ වගකීමේ 100%ක් තියෙන රටක ආණ්ඩුවේ පමණක් නෙවෙයි ඉහළ සිට පහළට ගලාගෙන යන ආණ්ඩුවේ සිට පුරවැසියා දක්වා වූ ඒජන්සි එකක්, ඒජන්තකරණයක්, නියෝජිත භාවයක් අපි විසින්ම හදා ගන්නට ඕනේ. ඒතකොට ඒජන්සි කියන එක නැත්නම් මේ නියෝජනය වෙනවා කියන එක අහසින් පොළවට පහත් වෙන දෙයක් නෙවෙයි. ඒක අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් බවට පත් වෙනවා. එතකොට රටක පුරවැසියෙක්ම සක්‍රීයව රටේ විදේශ ප්‍රතිපත්තියට දායක වන්න නම් අනිත් පැත්තෙන් රටේ අනන්‍යතාවය පිළිබඳ පුරවැසියාට හැඟීමක් තියෙන්න ඕනේ. දැන් මම දැක පහුගිය කාලයේදී අපි නිදහස් දිනය සමරනකොට අපි එදාට සුද්දට බනිනවා. හැබැයි ඊට පහවදා ඉඳන්ම සුද්දා ඉන්න රටට යන්න අපි හැමෝම දඟලනවා කියලා. දැන් එහෙම ඉන්න රටක දේශපාලනික අනන්‍යතාවයක් අපි කොහොමද ගොඩනගන්නේ? පුරවැසියාට මේ රට ගැන හැඟීමක්, සංජානනයක්, සවිඥානික බවක්, තමන්ගේ ඉටවිය යුතු යුතුයකම් වගකීම් පිළිබඳ හැඟීමක්, දැනීමක් නැති තැන
ඔවුන් රටේ විදේශපති ඒක ආණ්ඩුවට විතරක් පවරලා අතපිහිදාගෙන ඉන්නවා කියන එක වැරදි හැසිරීමක් විදිහට තමයි මම නම් පෞද්ගලිකව දකින්නේ. ඒ නිසා ඒ නියෝජිතභාවය පුරවැසියන් විසින්ම ප්‍රායෝගික භාවිතය තුළ තමන්ගේ අතට ගන්නට සිද්ධ වෙනවා. නමුත් මම නැවත නැවතත් අවධාරණයෙන් කියනවා මේ කියන්නේ රටක ආණ්ඩුවට එරෙහිව එළියට බහැලා මර්ධනය කරන්න හරි එහෙම නැත්නම් මේ කැරලි කෝලහල කරන්න කියන එක නෙමෙයි. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අවකාශය තවමත් මේ ශ්‍රී ලංකා භූමිය තුල පවතිනවා. ඒ නිසි ලෙස භාවිතා කරනවාද කියන එක පුරවැසි ඔබ අප හැමෝම හදවතට තට්ටු කරලා අහන්නට සිද්ධ වෙනවා. ඊළඟට මම කිව්වා මේ ගැන මට කියන්න තියෙන අනෙක් ප්‍රවේශය තමයි මේ දේශපාලනික අනන්‍යතාවයේ ගොඩනැගීම කියන එකත් ඒක අපි මැදිහත් වෙලාම සිදු කරන්නට ඕන දෙයක්. ඒකත් ඕපපාතිකව සිද්ධ වෙන්නේ නැහැ. අපි පටන් ගන්න සිද්ධ වෙන්නේ කොතනින්ද? පටන් ගන්න සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින්. රටක අධ්‍යාපනය වෙනස් වෙනවා නම් විප්ලවීය වෙනසක් සිද්ධ වෙනවා නම් රටක අධ්‍යාපනය තුලින් හිතන්න පුළුවන් පුරවැසියන් අපි නිර්මාණය කරනවා නම් එවැනි පුරවැසියන් නිතරම ප්‍රශ්න කරන පුරවැසියන් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කුඩා දරුවෙක් නිරීක්ෂණය කරොත් පාසලට යනකම් මේ පුංචි දරුවා අපෙන් ප්‍රශ්න අහනවා මේ ලෝකෙ ගැන, මේ රට ගැන, තමන්ගේ අවට පරිසරයේ සිද්ධ වෙන දේවල් ගැන. හැබැයි ඒ ළමයාව අපි පාසලට ඇතුළත් කරාට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙනවා. අපි ළමයා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ළමයාට ප්‍රශ්න ටිකක් දීලා ඒ ප්‍රශ්න වලට දෙන උත්තර ටිකක් දීලා ඒ උත්තර ටික කටපාඩම්ද නැද්ද කියලා බලනවා. ඉතින් ඔය රටාව වෙනස් වෙනකන් හිතන්න පුළුවන් පුරවැසියන් ටිකක් බිහි වෙන්නේ නැහැ. හිතන්න පුළුවන් පුරවැසියන් ටිකක් බිහි වෙනකන් ඔවුනොන්ට තියෙන වගකීම් සහ යුතුකම් ටික තේරුම් ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම මේ රටේ ඉන්න පුරවැසියෙක් විදිහට මම ඊටාම කනගාටු සහ කම්පාවටපත් වෙනවා. රටක් විදිහට දැන් අපි මතු කරා මේ සාකච්ඡාව තුලත් අපි අර්බුද රැසකට මුහුණ පාලා සිටිනවා. ඒක කවුරු නිර්මාණය කළත් මේ වෙලාවේ අපි හැමෝටම එක් පරම්පරාවක් විදියට හෝ පුරවැසියන් විදියට හෝ යම් කැපකිරීමක් කරන්නද සිද්ධ වෙනවා. ඒ කැපකිරීම නොතක අපි වැඩ වර්ජනය කරනවා නම් මම මේ ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රකාශයක් කරනවා නෙමෙයි. නමුත් ඒ સંદર્ભයේ තේරුම් ගන්නේ නැතිව අපි අපේ වගකීම් ටික නිසි ආකාරයෙන් ඉටු කරන්නේ නැත්නම් අපි එතන අපේ පුරවැසි යුතුකම් ටික හරියට ඉටු කළාද කියන කාරණාව ගැන හිතන්නට වෙනවා. ඉතින් ඊටාම පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබෙන රටක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ මේ අවකාශයේ පුරවැසියන් විදිහට අපි නිවැරදිව භාවිතයට ගන්නට ඕනේ. ඒ තුල අර විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ සහභාගී වෙන සියලුම පාත්‍රයන් අතර තිබෙන සම්බන්ධීකරණය නිවැරදිව සිද්ධ වෙන තැන ජනතා අභිලාෂයන් ප්‍රතිබිම්බණය වන ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විදේශ ප්‍රතිපත්තියේදී අපි අසමමිතික සම්බන්ධතාවයන් මම කලින් ප්‍රකාශ කරපු විදිහටම ව්‍යාධි ජනක පැතොලොජිකල් වෙන්නේ නැතුව අපි සාමාන්‍ය ස්වභාවයෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ මූලෝපායක් ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඒකට උදාහරණයකට ගන්නම් ජපාන ශ්‍රී ලංකා සම්බන්ධතාවයන්ම අපි 2008 වසරේ සිට පමණ ජපාන ශ්‍රී ලංකා සම්බන්ධතාව ටිකක් සමීපව නිරීක්ෂණය කළොත් අපි දකිනවා ජපානයේ විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ ආසියානු සංදර්භය තුළ සිද්ධ වෙන වෙනස. විශේෂයෙන්ම ආසියාව මේ 21 වෙනි සතවර්ෂයේ වඩා වැඩියෙන් නැගී සිටින කලාපයේ බවට පත් වෙනවා සහ ඉන්දියානු සාගරය 21 වෙනි සතවර්ෂයේ සාගරයේ බවට පත් වෙනවා. එතකොට ජපානයේ ගත්තොත් එක පැත්තකින් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ඕන කරන වැඩිපුරම ආනයන අපනයන ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ ඉන්දියානු සාගරය මුල් කරගෙන ලංකාව ගත්තත් එහෙමයි. එතකොට ඒ සම්බන්ධතාවයේදී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන ඉතාම වැදගත් ස්ථානයක. අනිත් පැත්තෙන් චීනයේ නැගී සිටීම සහ ඒ සම්බන්ධයෙන් තිබෙන විවිධ ආඛ්‍යාන. ඉතින් මේ කාරණාවත් එක්ක ජපානයේ අපි දන්නවා ඔවුන් දෙවන ලෝක යුද්ධයේ ඔවුන්ගේ භූමිකාවේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ බොහොම බරපතල වගන්තියක් තිබෙනවා 9 වෙනි වගන්තිය. ඒ 9 වෙනි වගන්තියට අනුව ඔවුන්ට ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් පමණයි තමන්ගේ හමුදාව නඩත්තු කිරීමේ හැකියාවක් තිබෙන්නේ. එවැනි තත්වයක් තුල වර්තමානයේ මේ විදිහට කලාපීය වශයෙන් ආතතියක් ඇති වෙද්දී
ජපානය කොහොමද තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ? ඔන්න ඔය ගැටලුවට විසඳුම් හෙවීමේදී ජපානය විසින් ප්‍රකාශයට පත් කරනවා ඔවුන්ගේ නවතම මූලෝපාය නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් වෙනුවෙන් වූ ඔවුන්ගේ මූලෝපාය. දැන් මේ මූලෝපාය අපිත් තැන් වල ඉන්නවා පාර්ශවකරුවන් විදියට. නමුත් ඒක ලංකාව විදිහට අපි කොතෙක් දුරට නිරීක්ෂණාත්මකව එහි කොටස්කරුවන් වෙලා තියෙනවාද කියන එක ප්‍රහෙලිකාවක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ජපානය මේ මූලෝපාය යටතේම ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමග එකතු වෙලා ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස සිද්ධ කරනවා. ඒ අභ්‍යාස නිරීක්ෂණය කරන්න ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ආරාධනා කරනවා. අපිත් එවැනි අභ්‍යාස කිහිපයකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව මේ වෙරළ ආරක්ෂකයන්ව පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය කරන කුසලතාවයන් ලබා දීම, තාක්ෂණය ලබා දීම මේ වගේ කර්තව්‍යනුත් ජපානය මේ මූලෝපාය යටතේ කරනවා. ඊට අමතරව පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ ආරක්ෂාව දැඩි කරන්න, ලංකාවට ඕන කරන ආරක්ෂක උපාංග ලබා දෙන්න, ඊළඟ ත්‍රස්තවාදී මර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන උපාංග ලබා දෙන්න, මද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න ඕන කරන ඒ අවශ්‍ය ආරක්ෂක පහසුකම් ලබා දෙන්න. මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ උපාය මාර්ගය යටතේ. ඊට අමතරව අපි දකිනවා ජපානයේ බිම්ස්ටෙක් එකත් එක්ක තියෙන සමීප සම්බන්ධතාවය. ඉන්දියාවත් සමග ඊටම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. මේ සම්බන්ධතාවයන් නිකන් මතු පිටින් පමණක් නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකාව විසින් සිදු නොකළ යුත්තක් විදිහට තමයි මම පෞද්ගලිකව දකින්නේ. ඒකට හේතුව තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ හුදෙක් තමන්ගේ ක්‍රියාකාරීත්වය, තමන් මේ කලාපය තුළ සක්‍රියව ඉන්නවා කියන එක ලෝකයට පෙන්눔 කරන්න පමණක් නෙවෙයි. මේ තුළ ඔවුන්ට ඉටු කරගන්නට තිබෙන ජාතික අභිලාෂයක් තිබෙනවා. මොකද තමන්ගේ ආර්ථිකයෙන් 90% පමණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන තෙල් සම්පත ප්‍රවාහණය වෙන්නේ මේ සාගරය හරහා නම් ඒ ආරක්ෂා කර ගැනීම ජපානයේ ප්‍රධානතම වගකීම සහ ඔවුන්ගේ කාර්ය බවට පත් වෙනවා. ඉතින් එවැනි තත්වයක් තුළ ලංකාව මෙවැනි කටයුතු වල කොටස්කරුවන් බවට පත් වෙද්දී කොටස්කරුවන් වීම වැරදි කියන එක නෙමෙයි මේ කියන්නට උත්සාහ කරන්නේ. නමුත් ඊටාම සමීපව මේ දේවල් නිරීක්ෂණය කිරීම තුළ තමන් කොහොමද ලෝකයට තමන්ගේ නොබැදී බව විෂද කරන්නේ, ප්‍රදර්ශනය කරන්නේ කියන කාරණාව ගැනත් අපිට හිතන්නටම සිද්ධ වෙනවා. සහ මේ සාකච්ඡාවේදී කියවුණ විදිහට මේ දේවල් කරන එක ඊටාම පහසු නෑ. අපි මේ විදිහට ප්‍රකාශ කරන තරම් ඒකට අපිට ඒක අපේ sannivedana කුසලතාවයේ සිටම අපි ගොඩනගාගත යුතු තත්වයක් බවට පත් වෙනවා. අපි කොහොමද ඒක අනිකාට තේරෙන විදිහට, අනිකාට ඒත්තු ගැන්වෙන විදිහට ප්‍රකාශ කරන්නේ කියන එක. ඉතින් ඒක කරන්න පුළුවන් එක හොඳ විදිහක් තමයි මම නම් හිතන විදිහට මහජන රාජතාන්ත්‍රික භාවය. මොකද අපි දකිනවා දැන් චීනෙත් ඒ වගේ ප්‍රවේශයකට ගමන් කරන. මොකද ලෝකයේ රටවල් වැඩි වශයෙන් මේ චීන විරෝධී ආකල්පයන් ප්‍රවර්ධනය කරද්දී චීනය දැන් උත්සාහ කරනවා ඒ රටවල් වල ඉන්න මහජනතාවත් එක්ක සමීප සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න පුළුවන් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ලංකාවටත් ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොකද ලංකාවේ ශ්‍රම සංක්‍රමිකයන්ගෙන් ඇහුවොත් ඔබ ගමන් කරන්න කැමති නවාතැන් පොළවල් මොනවද කියලා ජපානයේ ඒ පළවෙනි රටවල් 5 අතරවත් ඉන්නවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ විදිහට ජපානයේ සංක්‍රමණය කරන ශ්‍රී ලාංකිකයන්ව ඊටාම උපක්‍රමශීලීව යොදවන්න හසුරවීමේ හැකියාව තිබෙනවා. ලංකාව පිළිබඳ වඩා හොඳ සුබවාදී ආකල්පයක් ජපාන පොළව තුල පැල කරන්න පුළුවන් ආකාරයට එය කරන්න පුළුවන් වෙන්නේ පබ්ලික් ඩිප්ලොමසි හරහා, ස්ටුඩන්ට් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම්ස්, ශිෂ්‍යයන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන, භාෂාව පිළිබඳව අධ්‍යයනය කිරීම, මෙවැනි කාරණාවන් හරහා තව දුරටත් මේ තත්වයන් ප්‍රවර්ධනය කරගන්නට හැකියාව ලැබෙනවා. මොකද ලංකාව කියලා කියන්නේ ලෝකේ ඕනෑම බලවත් රටක් ගත්තත් අද කිසිම දෙයක් දිනන්නට හැකියාවක් නැහැ. දෘඪ බල භාවිතයක් හරහා, මිලිටරීමේ භාවිතයක් හරහා එය සිදු කරනවා නම් මේ මොහොතේ වඩාත්ම සූක්ෂමව සිදු කරන්න පුළුවන් ක්‍රමය තමයි මෘදු බලය. soft විදිහට අපි ඒක අනිත් කෙනාට ඒත්තු ගන්නවන්න සිද්ධ වෙන. එහෙම නැත්නම් හරිම ස්මාර්ට් ස්ට්‍රැටජි එකක් සුහුරු විදිහට ඒ දේවල් ක්‍රියාත්මක කිරීම හරහා තමයි ලංකාවට ඒ ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමේ හැකියාව තිබෙන්නේ.
මම හිතන්නේ එමෙතුමනි ඔබ දෙපළගෙන් මේකට පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා. නමුත් මම කැමති ගරු එමෙතුමා වෙත යොමු වෙන්න. එතුමිය වැදගත් අදහසක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ රාජ්‍යක දර්ශනයේ ප්‍රතිපත්ති එය පුරවැසියා දක්වා ගමන් කිරීමේදී අර විදේශ ප්‍රතිපත්තියට අර පබ්ලික් ඩිප්ලොමසි එකක් තුළ පුරවැසියාට දැනුවත් වීමේ තියෙන වාසිදායකත්වය. ඒ කියන්නේ පුරවැසියා විදේශ ප්‍රතිපත්තියත් එක්ක සිට ගැනීම සම්බන්ධ කර ගැනීම. තාම මේක හොඳ අර්ථකින් ගත්තාම ඒක රටකට ඇත්තටම විශාල ශක්තියක්. සියලු පුරවැසියන් විදේශ ප්‍රතිපත්තිය කොටස් කරවන කර ගැනීමත් ඒ රටේ ඇත්තටම ඉදිරි ප්‍රගමනයට විශාල වාසිදායක තත්ත්වයක්. එතුමේ පබ්ලික් ඩිප්ලොමසි ගැන සඳහන් කරනකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ කාර්යභාරයක් තමයි මේ පබ්ලික් ඩිප්ලොමසි එක දියුණු කිරීම. ඒ පිළිබඳව ප්‍රවේශයක් වෙන ගමන්ම ගරු ඇමෙතුමනි එතුමේ සඳහන් කරපු කාරණා පිළිබඳව අර අපි විදේශ රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳ තියෙන උපායශීලීත්වය සහ ශ්‍රී ලංකාවට වාසිදායක විදිහට මේවා කළමනාකරණය කර ගැනීම කියන අදහස් එතුමේගේ පිළිතුරේ ගැඹුණා. මම කැමති විශේෂයෙන්ම මොහන් සමරනායක මැතිතුමාගේ ඒ පිළිබඳ පිළිතුරක් බලාපොරොත්තු වෙන මුලින්ම ගරු ඇමෙතුමනි මේ කියපු කාරණාත් එක්ක අපි කලාපීය රටක් විදිහට ශ්‍රී ලංකාව යම් කලාපීය බලගතු රාජ්‍යයක් විදිහට මේකින කරුණු කාරණා පිළිබඳව අධ්‍යයන යොමු කිරීමේදී කොහොමද අපි යම් ආකාරයකින් අර පුරවැසියා සවි බල ගැනීම සඳහා විදේශ ප්‍රතිපත්තියේ යම් සාධනීය පියවරක් විදිහට තියන්නේ? ඔව් මං දකින අන්දමටම බොහෝ දුරට ඒ විදේශ ප්‍රතිපත්ති අර ක්‍රවුඩ් සෝස් නැත්නම් ඒ ජනතාවගෙන් ගත්ත විදේශ ප්‍රතිපත්ති එහෙම රටවල් හුඟක් වෙලාවට ඒ අනුගමනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ විදේශ ප්‍රතිපත්තියේ මූලික දේ තමයි ඒ තිබෙන දේශීය ප්‍රතිපත්තියේ රිෆ්ලෙක්ෂන් එක. නැත්නම් ඒකේ රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ මේ දැන් අපි ගත්තොත් එහෙනම් අපේ මේ සැරේ ඒ විදේශ ප්‍රතිපත්තිය හදනකොට අපේ තිබිච්ච ඒ සෞභාග්‍ය දැක්ම ඒක පාවිච්චි කරලා අපි ෆොරින් පොලිසි ඩයරෙක්ටිව් එකක් නැත්නම් ඒ කාරණා 20ක් අපි ඒ අනුගමනය කරන්න අපි ඉදිරිපත් කරා. විශේෂයෙන්ම එතකොට ඒ දේශීය ප්‍රතිපත්තියයි විදේශ ප්‍රතිපත්තියයි මේ මිස්මැච් එකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට තමයි ගිහිච්චේ. මේක ඉතාම හොඳ අදහසක් මෙතුමිය ඉදිරිපත් කරේ. නමුත් ඇත්ත කතාව හුඟක් රටවල් වල අපි කියමු ඇමරිකාවේ ගිහිල්ලා ඒ සාමාන්‍ය පුද්ගලකින් එවොත් මේ කට්ටියගේ ඒ විදේශ ප්‍රතිපත්ති ගැන බහුතරයක් ඒ විදේශ ප්‍රතිපත්ති ගැන දන්නේ නැහැ. ඔක්කොම මම ඇමරිකාවේ අවුරුදු 5ක් වගේ කාලයක් හිටියා. ඇමරිකාවේ එක්කෙනෙක් හිටියොත් එහෙම ඇමරිකා is great අපි කිසිම වරදක් කරන්නේ නැහැ. ඉරානයේ තමයි නියුක්ලියර් තියෙන්නේ නැත්නම් චීනයේ තමයි මේ නරක කියලා ඒ වගේ මානසිකත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් ඒක එක පැත්තක්. අනික් පැත්තෙන් මම දකින්නේ දැන් විශේෂයෙන්ම මේ අවස්ථා මත තමයි මේ විදේශ ප්‍රතිපත්තිය අපිට ඒ හදාගන්න වන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය ආර්ථික ඒ සම්බන්ධතා ගැන අපි කතා කරාට දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ අවස්ථාව තිබුණේ නැහැ. ඒ සප්ලයි චේන්ස් වල ගැටලුවක් ජපානයට තිබුණේ නැහැ. අද ජපානයටයි මෙතුමිය මේ ඉදිරිපත් කරපු කාරණා නිසා ඒ ජපානයටයි කොරියාවටයි මේ සප්ලයි චේන්ස් පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ හින්දා තමයි කොරියානු ඒ කතානායකතුමා ආපුවෙන් පස්සේ විශේෂයෙන්ම ඒ ඉලෙක්ට්‍රොනික පැත්තට ඒ සප්ලයි චේන්ස් ශක්තිමත් කරගන්න අපිත් එක්ක ඒ සාකච්ඡා වල යෙදුනේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් අර හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා හෙල්ත් කෙයාර් වර්කර්ස්ලාට අවුරුදු 10කට ඉස්සෙල්ලා ජපානයෙන් කට්ටිය පිටරටවල වලින් ගෙනාවේ නැහැ ඒක හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා හැටියට. එතකොට ඒ අවස්ථාව ඇති වෙන්න ඕනේ. ඒ වගේම අපේ අභිලාෂ අපි මේ විදේශ ප්‍රතිපත්තියෙන් අපේ අභිලාෂ ගැන විතරක් අපි කල්පනා කරලා මේ විදේශ ප්‍රතිපත්තිය අපිට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. අපේ මොහන් සමරනායක මහත්මයා කියපු අන්දමටම දැන් මේ යුරෝප රටවල් වලින් දැන්ට මේ පීඩනයක් තිබෙනවා. අපේ අපි ආනයන කරන දේවලුත් ඇතුල් කරන්න. දැන් අපේ අභිලාෂය වෙන්න පුළුවන් අපිට දේවල් පිටරට විකුණන්න. හැබැයි අපිට අපි පිටරටින් හදන දේවල් අභිගන්නේ නැත්නම් අපි ඒ කට්ටියගේ අභිලාෂය ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට මේ අභිලාෂ දෙකම මැච් වෙන විදිහට තමයි අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අද බුද්ධේශපාලන වෙනස්කම් නිසා අද මේ අභිලාෂ ගොඩාක් ඒ ජපානයේ තිබෙන අවශ්‍යතාවත් ඒ වගේම අපේ තිබෙන අවශ්‍යතාවත් අර මැච් එකක් ඇති වෙනවා. ඒ හින්දා අපිට මේව දිනු කරගන්න යම් කිසි විදිහකට පහසුවක් ඇති වෙනවා අවුරුදු 20කට අවුරුදු 10කට
ඉස්සල කාලයකට අපි සංසන්දනය කරලා බැලුවොත් එහෙම ඒ වගේම මම හිතනවා ඉදිරි අවුරුදු 6දී ඊටත් වඩා මේ හොඳ මට්ටමකට එනවා කියන එක. ඉතින් ඒ වගේම අපේ අනිවාර්යයෙන්ම සියලුම රටවල් අපි ගත්තොත් එහෙම හම්බන්තොට වරායෙන් කිලෝමීටර් 15000ක් යහට ගියන් පස්සේ ලෝකයේ තියෙන ලොකුම නැව් මේ මාර්ගය තිබෙනවා. නැව් 80000ක් විතර අවුරුද්දට යනවා. හැම එක්කෙනාම මේ වෙළඳාම් පිළිබඳව ජපාන විතරක් නෙමෙයි චීනෙත් ඒ මැන්චූරියාව පැත්තෙන් තමයි ඒ කට්ටියට තියෙන ඔක්කොම මේ සප්ලයිස් එක ගේන්න වන්නේ මේ හැම රටක්ම රූල් බේස් නැත්නම් ඒ නීති ගරුක ක්‍රමවේදයක් තිබෙන්න ඕනේ කියලා ඒ සාවරේ ඉන්නවා. හැබැයි මෙතනදී මූලික දේ තමයි කාගේ නීතියද? ඒ කොඩ් එකේ නීතියද නැත්නම් ඒ ඇමරිකාවේ නීතියද චීනයේ නීතියද නැත්නම් කාගේ නීතියද අනුගමනය කරන්නේ කියන එක තමයි මෙතන ඒ තියෙන ප්‍රධාන ගැටලුව. ඉතින් අපි විශ්වාස කරන්නේ ජාත්‍යන්තර නැත්නම් එක්සත් ජාතීන්ගේ ඒ පදනම් කරපු නීති රාමුවකින් තමයි අපි කටයුතු කරන්න ඕනේ කියන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. ඉතින් මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ලංකාවේ ඒ භූදේශපාලනයේ වෙනස් වීම එක්ක ඒ ලංකාවේ ඒ වටිනාකම විශේෂයෙන්ම ලොකේෂන් එක ඒ වටිනාකම එන්න වැඩි වෙනවා. හැබැයි ඉතින් ඒ නිසා මේ තුලින් අපිට අනිවාර්යයෙන් මේ ප්‍රයෝජන ගන්න ඒ අවස්ථාවක් තිබෙනවා. නමුත් මේ ප්‍රයෝජන ගන්න දැන් අවස්ථාවක් තිබුණාට අපිට අවුරුදු 70කට අපි පිටිපස්සට බලලා මේ අවුරුදු 70 දී මේ කට්ටිය කිසි දෙයක් කරේ නැහැ කියන එක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් නෙමෙයි. මොකද සමහර වෙලාවට ඒ අවස්ථාව ඒ කාලෙදි තිබුණේ නැහැ. එතකොට අපි නිදහස ලබා ගත්තයින් පස්සේ අර සෙන්ටර් ඔෆ් ඇක්ටිවිටි යුරෝපේ තමයි තිබුණේ. දැන් තමයි මේක ඒ ආසියාවට පොඩ එන්නේ. ඉතින් ඒ නිසා මෙව්වත් එක්ක අපේ ඒ විදේශ ප්‍රතිපත්තිය ඩයිනමික් වෙන්න ඕනේ නැත්නම් ඒ ප්‍රැග්මැටික් වෙන්න ඕනේ නැත්නම් ඒ තිබෙන ඒ ලෝකයේ වෙන වෙනස්කම් එක්ක ඒ විදේශ ප්‍රතිපත්තියත් ඒ යම්කිසි විදිහේ ඒ වෙනස් වීම වෙන්න ඕනේ. නමුත් ඒ රාමුවක් ඇතුලේ දැන් අපි ඒ රාමුව තමයි අපේ විදේශ ප්‍රතිපත්තියේදී අර 20 point ඒ ඩයිරෙක්ටිව් එකකින් අපි දීලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි ලක්ෂ්මන් කදිරගම ඉන්ස්ටිටියුට් එක ඒ වගේම අපි තවත් අනික ආයතනත් එක්ක මේ විදේශ ප්‍රතිපත්තිය හදනකොට අපි ඒ ඉන්ටෙලෙක්චුවල් ක්‍රවුඩ් එකක් එක්ක මේ තමයි ඉඳගෙන තමයි අපි මේ විදේශ ප්‍රතිපත්තිය ඒ රට ගැලපෙන විදේශ ප්‍රතිපත්තියක් හදන්නේ. ඉතින් මම හිතන්නේ අපේ විදේශ ප්‍රතිපත්තියේ ඒ වගේම ඉන්දියාවේ ආරක්ෂාවත් අහු කරන විදිහට මේ විදේශ ප්‍රතිපත්තියක් තමයි අපි අනුගමනය කරන්න වෙන්නේ. විශේෂයෙන්ම මේකේ ප්‍රතිලාභ අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. අපි අවසාන වශයෙන් අපි කැමැති අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් මොහොන් සමරනායක මැතිතුමාගෙන් දැනගන්න අපි අද මේ මාතෘකාවේ ප්‍රවේශය වුණේ ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජතාන්ත්‍රික කටයුතු ආරම්භී වසර 70ක් පිරීම සහ එහින් ශ්‍රී ලාංකික ජනතාවට ඇතිවෙච්ච ප්‍රතිලාභ සහ අපේ සමීප මිතුරෙක් විදිහට ජපානයත් එක්ක ඉදිරියේදී අපි කොහොමද අපේ විදේශ ප්‍රතිපත්තියේ කළමනාකරණය කරගන්නේ මම හිතන්නේ අවසාන වශයෙන් කැමැති අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය මතු කරපු ප්‍රශ්නයත් එක්කම කියන්නේ පබ්ලික් ඩිප්ලොමසි ඒ වගේම ඒ කළමනාකරණය කරගැනීමේදී විදේශ අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේ තවදුරටත් පුළුල් විදිහට දැක්මක් එක්ක පර්යේෂණ පැත්ත විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් පර්යේෂණාත්මකව සහ විවිධ අධ්‍යයනන් කරමින් මේ විෂය දියුණු කරගෙන ඒ විෂය පිළිබඳව යම් පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා දීම ඒ වගේම මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ තවදුරටත් දැනුවත් වෙමින් ලෝකෙ විවිධ රාජ්‍යයන් එක්ක අපි තියෙන යහපත් සම්බන්ධතා පිළිබඳ අපේ ජනතාවත් එක්ක බෙදා හදා ගැනීම ඔබතුමන් රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමන් විදිහට අර පබ්ලික් ඩිප්ලොමසි කියන කාරණාවත් මුල් කරගෙන විශේෂ මතකරු ජනාධිපතිතුමා කර ප්‍රකාශය වගේම විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් ඇමතුමා පසුගිය දිනවල ජපානයේ සහ ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ශක්තිමත් භාවය පිළිබඳව එතුමා බොහොම වැදගත් ප්‍රකාශයක් කරා. ඒ වගේම ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පසුගිය 70 වසරක තුල අපේ රටවල් දෙක ගනුදෙනු කළපු ආකාරය පිළිබඳව සහ අපේ රටවල් වල මේ මිත්‍රත්වයේ කොහොමද සංකේතවත් කරගැනීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් රටවල් අතර තිබ්බ සුහදතාවයේ ගමන් කරපු ආකාරය පිළිබඳව සාකච්ඡා කළ තිබුණා. ඒ සියලු කරුණු කාරණාත් එක්ක අධ්‍යක්ෂ ජනරාල්තුමනි විදේශ විත්ති විචාරකෙක් විදිහට ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට අපි මේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයේ තවදුරටත් යහපත් ආකාරයට ප්‍රශස්ත මට්ටමකින් ශ්‍රී ලාංකික ප්‍රවේශයන් මෙන්ම ජපානයටත් යම් ආකාරයක දෙරටටම ශක්තිමත් විදිහට මේ වැඩපිළිවෙල ගෙන යන්න යම්කිසි වැඩපිළිවෙලක් යෝජනාවක් සහ අදහසක් අවසාන වශයෙන් ඉදිරිපත් කරනවා නම් මා කැමැති ඒකට අවස්ථාවක්.
ඉතාම සංක්ෂිප්තව හර්ෂාම කරුණු දෙකක් සඳහන් කරන්න කැමතියි. අපගේ අවබෝධයේ හැටියට අපේ හැදෑරීම් අනුව රටක විදේශ ප්‍රතිපත්තියේ මූලික වශයෙන් තීරණය වන්නේ ඒ වකවානුවේදී ඒ රට පාලනය කරන පාලක පන්තියේ දේශපාලන ආර්ථික දෘෂ්ටි අනුව. අපට නිදහස් ලැබීමෙන් පස්සේ අපි එදා පැවති සමාජවාදී රාජ්‍යයන් සමග තානාපති සබඳතා ඇති කරගන්නේ 956න් පස්සේ. මන්ද පාලක පන්තියන්ගේ ආර්ථික දේශපාලන දෘෂ්ටිය වෙනස් වීම නිසා. දැන් පසුගිය යහපාලන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රාජ්‍යයන් සමූහයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළාය කියන චෝදනාව සහිත රෙසලූෂන් එකක් මානව හිමිකම් කවුන්සිලයේ දෙට ගෙනහවාම එදා බලයේ සිටි ආණ්ඩුව ඒකට සමානුග්‍රහය දැක්වුවා. මන්ද ඒක ඔවුන්ගේ දෘෂ්ටිය. නමුත් වත්මන් ආණ්ඩුව ඒ සමානුග්‍රහකත්වයේ දැක්වීමෙන් ඉවත් වුණා. ඒක එක. දෙක ලෝක ගෝලීය දේශපාලනය ගතිකයන් චලනයන් අපි නිවැරදිව හඳුනාගත යුතුයි. ජපානයේ වැනි රාජ්‍යයක් සමග සබඳතා කළමනාකරණයේදී මම දකින කාරණයක් ජපානයේ තේරුම් අරගෙන තිබෙනවා ලෝක දේශපාලනයේදී නැගී එන ආසියාවේ තිබෙන වැදගත්කම. මේක අලුත් දෙයක් නෙවෙයි. 1949 චීන විප්ලව සමයේ ඊට නායකත්වයේ දුන් මාවෝ සේදුන් නිතර කියපු කියමනක් තිබෙනවා. දැන් සුළං හමන්නේ පෙරදිග සිට අපරදිග සිට පෙරදිග. ඔහු ඒ චීන භාෂාවෙන් ඒකට කියන්නේ ඩම්පින් කියලා. දැන් සුළං හමන්නේ පෙරදිග සිට. දැන් අද ආසියාව තමයි ලෝකයේ ඉකොනොමික් පවර් හවුස් එක බලාගාරය. නිසා ජපානය එක පැත්තකින් ලෝකයේ ආධිපත්‍ය හිමි රාජ්‍යයන් සමග ක්වාඩ් වැනි සංවිධානයන් ඇතුළත සහ වෙනත් වේදිකාවල එකට සිටින අතරම ආසියානු රාජ්‍යයන් සමග මිත්‍ර සබඳතා ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒක පිළිබිඹු කරන එක සාක්ෂියක් තමයි අපේ දැක්මේ හැටියට මානව හිමිකම් කවුන්සිලයේදී ජපානයේ ඡන්දය දීමේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටින. අපි මෙන්න මේ ඉඩ ප්‍රස්තාව ප්‍රයෝජනයට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. එමනම් හිතවතුනි අද අපේ මේ විද්වත් කතිකාව මෙතනින් නිමා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි පැමිණි කලාපීය සමත්තා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමන්ට, ඒ වගේම රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහන් සමරනායක මැතිතුමන්ට, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කුල්ලේ විජේබාහු මහත්මිය, ඔබ තිදෙනාටම බොහොම ස්තුතියි. ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනුත් අපේ ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. ඒ වගේම හිතවතුනි ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව ඉදිරියේදීත් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔබට යම්කිසි විවිධ විෂයන් යටතේ මෙම බුද්ධිමය කතිකාමය වැඩසටහන් ඉදිරියට ගෙනියනවා. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අද සම්බන්ධ වීම පිළිබඳ ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙච්ච තාක්ෂණික අංශය ඇතුළු නිෂ්පාදන අංශ ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.